Hi, dear friends. I'm Jatis Kumarage. Now, I think you can understand my English well. can කියලා වචනේ මම භාවිතා කරා කියලා දිලා නැහැ. පුළුවන් ඒක කවුරුත් දන්නවා can කියන එක. නිකන් කියනවා can කියලා. can කියන්න පුළුවන්. ඒවා විස්තරාත්මකව ඉදිරි පාඩම් වලදී මම ඉදිරිපත් කරන ගමන් දැන් මුල්ම පාඩම් අපි කරපු සේරම දැන් මේක මේ 6 වෙනි 7 වෙනි පාඩම ඒ මුල් පාඩම් 6න් ඉදිරිපත් කරපු දේ එකතු කරලා අපේ දිනදා ව්‍යවහාරයේ මේවා භාවිතා වෙන තැනට අපි යමු. Are you going to Colombo today? වාක්‍ය දිහා බලපුවහම පේනවා ඔබ අද කොළඹ යමින් ඉන්නවද කියලා ඇහුවා වාගේ. මෙන්න මේ I am going, they are coming, you are going කියන වර්තමාන කාල වාක්‍ය අපි අනාගත කාල තේරුමකින් භාවිතා කරනවා මම දන්නවා ඔයා කොළඹ යනවා කියලා. ඒක දැනගන්න මම කියන තහවුරු කරගන්න are you going to Colombo today? ඒ මම දන්න නිසා තමයි ඔබ කොළඹ යනවද කියලා දැනගන්න අර අහන්නේ ප්‍රශ්නේ. ඒ වගේම කියයි හෙට මං කොළඹ යන කෙනෙක් කියයි I am going to Colombo tomorrow කියලා. ව්‍යවහාරිකව ඒක ව්‍යාකරණානුකූලව අනාගතයට සම්බන්ධ නැහැ වාක්‍යය. නමුත් ව්‍යවහාරිකව මෙන්න මේ වර්තමානයේ ගමන් සම්බන්ධයෙන් විශේෂයෙන් මේ වර්තමාන කාල වාක්‍ය අනාගත අදහසින් භාවිතා කරනවා. will shall කියලා අනාගත ප්‍රකාශ කරන යෙදුම් දෙකක් තියෙනවා. මම ඒක පසුව ඉදිරිපත් කරනවා. මොකද මම ඉදිරිපත් කරන පාඩම් මාලාවේ වර්තමාන කාල දෙකක් දැන් ඉදිරිපත් කළා තියෙන්නේ. අතීත කාල දෙකක් තව සකස් කරනවා. අනාගත කාල දෙකක්. ඒ විදිහට මේ වාක්‍ය රටා 20ක් තියෙනවා. මේ 20 මම එකින් එක පෝෂණය කරන්නේ. මේ 20 අපි බෙදන්න පුළුවන්. අතුරු මුල් කරගත්ත වාක්‍ය රටා 12කුත් කර්මකාරක කියලා කියන මම ඒ වචන මාවිතා නොකර ඉතාමත්ම නිර්වුල්ව ගෙනියන්නම් ඉතින්ට. බුදුවා පිළිබඳ සමාජයේ සමහර අය බොහොම බරපතල ගණිත ගැටලු ආයි කතා කරන්නේ. ඇති දෙයක් නැහැ. අපි සූදානම් නම් අපිට කීකරු වෙනවා. අපේ දැනුමට ඕනෑම දෙයක් කීකරු වෙනවා. දැනුම කියන එකට කීකරු වෙනවා. බොහෝ දී කීකරු කරගෙන තියෙනවා ලෝකයේ ප්‍රතිපලක වශයෙන් ගුවනින් යනවා ඈතදී හොයනවා මේ දැනුමට කීකරු කරගෙන ස්වභාව ධර්ම. අපි ඒක රේඛා පැන්නොත් ස්වභාව ධර්මයේ දෙනවා ෂොට් එකක් අපිට. අපි දැන ගන්නවා ස්වභාව ධර්මයේ කීකරු කරගන්නට අපි කොබා රිදවන්නේ නැතුව අපිත් ස්වභාව ධර්ම නිසා අපේ දිව ඕන අතකට නැමිනවා. විශේෂයෙන් සිංහල භාෂාව අකුරු දන්න අයට ඉංග්‍රීසි උච්චාරණ හරි ලේසි. ඒ තමන්ගේ මව් භාෂාවෙන් ලද මේ වාසිය අපි පැහැදිලි කරගමු. හරි. දැන් මම කියනවා I am going to Colombo yes. ඒකට තව කෙනෙක් කනවා මම කියනවා I am going to Colombo tomorrow. Because my brother is there I want to see him. okay සහෝදරයා ඉන්නවා මට ඔහු දකින්න ඕන මට ඔහු බලන්න ඕන මට හම්බෙන්න ඕනේ. see කියන වචනේ භාවිතා කරන විවිධ තේරුම් ඇතුව අපි I want to see him. තව අපිට පුළුවන් ඒ වගේ කියන්න they are coming here this evening. කටි අදහස එනවා. තව කෙනෙක් අහන්න පුළුවන් කවද්ද ඔය ආය කොළඹ යන්නේ කියලා. When are you going to Colombo again? When are you going to Colombo again? මේ වාක්‍ය ඉදිරිපත් කරන when කියලා are you going to කියලා දැම්මේ ඇත්තටම මම මේ අහනවා නම් මම දන්නවා ඔයා කොළඹ යනවා කියලා. මට දිනේ හරි වෙලාව හරි දැනගන්න තමයි මම අහන්නේ when are you going to Colombo tomorrow again කියලා. Oh I am going to Colombo day after tomorrow. මම කොළඹ යනවා අනිද්දා. The day after tomorrow. අනිද්දා හෙට පස්සෙන් එන දවස. හරි. දැන් අපි තව වාක්‍යයක් ගමු. Do you go to Colombo? කොළඹ යනවද? ඒ ප්‍රශ්නේ මම අහන්නේ ඇත්තටම මම දන්නේ නැහැ කොළඹ යනවද නැද්ද කියලා. ඒක දැනගන්න. Do you go to Colombo? No I don't. නෑ මම යන්නේ. No I don't go to Colombo කියලා සම්පූර්ණයි උත්තරේ. නමුත් ඉංග්‍රීසියේදී no I don't. ඒ වගේම තමයි මට අහන්න පුළුවන් කවුරු හරි ඔව් මම යනවා කියන එක නා yes I go කියනට වඩා yes I do. Do they like this area? ඔවුන් මේ පළාතට කැමතිද? ඔව් ඔවුන් කැමති කියන එක අපිට පුළුවන් ගන්නට වාක්‍ය ගත්තොතින් yes they like this area එහෙම කියන්නේ නැහැ ඉංග්‍රීසි වල. yes they do. නැත්නම් no they don't. Does she
believe in God. ඇයි දෙවියන් විශ්වාස කරනවද? එතන පුළුවන් yes she believes කියලා දිගට යන්න ඕනේ. Yes she does. නෙවෙයි නම් no she doesn't. Do you like Hindi films? ඔබ හින්දි චිත්‍රපටි වලට කැමතිද? Yes I do. නැත්නම් no I don't. Yes I like Hindi films ලා දිගටම කියන්න ඕනේ. නමුත් අපි ඉගෙන ගන්නකොට මේ දිග වාක්‍ය අපි හිතේ හදමු. හිතේ අපි කතා කරමු ඉංග්‍රීසියෙන් තමන්ට. අපිට හිතන්න පුළුවන් නම් ඉංග්‍රීසියෙන් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ශිෂ්‍යයන් වශයෙන් ඒක ලොකු පිටුහලක් වෙනවා අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්නට. කවුරු හරි කියයි ඉංග්‍රීසියෙන් හිතන එක වැරද්දක් කියලා. අපි සමාජෙමට ඇහිලා තියෙනවා. උන් ඉංග්‍රීසියෙන් හිතන කට්ටියනේ. නැහැ. අපිට පුළුවන් නම් ලෝකේ බොහෝ භාෂාවලින් හිතන්න ඒක අපේ පුද්ගල වර්ධනයේ ලොකු පිටුහලක් වෙනවා. අපි දෙමළෙන් හිතන්න පුළුවන් නම් අපි අඳුර ගන්නවා දෙමළ මිනිසුන්ගේ සංවේදනා. අපිට පුළුවන් නම් හින්දියෙන් හිතන්න අපි හින්දි මිනිසුන්ගේ සංවේදනාවට අපි බද්ධ වෙනවා. ඒ ජාතිකයන්ට පුළුවන් නම් සිංහල දැනගෙන සිංහලෙන් හිතන්න උන් අපේ ජාතියට බද්ධ වෙනවා. ලෝකයේ ගෝලීය සෙන්ස් එකකට එනවා. මම නම් හරි ආසයි සම්මිශ්‍රණයට. සංවේදනා සම්මිශ්‍රණය නවකතාවෙන්, ගීතයෙන්, චිත්‍රපටි වලින් කරන්නේ ඕක ඔක්කොටම එක දුකක්, එක සතුටක් බලපුවම අපි ආස අපේ සංවේදනා ඔක්කොම එකයි. භාෂා වෙනසක් තියෙන්නේ. අපි මේ හින්දි භාෂාව වැඩියෙන් අපි ඉගෙන ගන්න පුළුවන් නම් තව හොඳයි. අපිට පහසු අපේ රටේ අඩුයි කමක් නැහැ. අපි පුළුවන් විදිහට උත්සාහ කරමු. එහෙනම් මම ආපහු යන්නම් අතෙන්ට. මෙහෙම කියනවා මම කියනවා she is thinking of her future. අගේ අනාගතය ගැන හිතමින් ඉන්නවා. එතකොට කවර කෙනෙක් අහනවා why is she thinking of her future? She is a rich girl. ඇයි අගේ අනාගතය ගැන හිතන්නේ? ඇයි පොහොසත් ළමයෙක්? Yes, she is a rich girl. But she doesn't like to live with her parents every day. She likes her own income. බලන්න මේ සේරම තේරෙන්න ඕනේ. දෙමව්පියොත් එක්ක කැමති නෑ නිතරම දෙමව්පියන්ගේ මේ ජීවත් වෙන්න කැමති ඇගේම ආදායමක් ලබන්නට. මේ ඔක්කොම අර සම්මිශ්‍රණ වාක්‍ය රටා එකතු වෙලා තියෙන්නේ. අපි දැන් what කියන එක අපි ගමු. what කියන එක, where කියන එක, why කියන එක, when කියන එක ඒවා අරන් අපිට පුළුවන් what are you writing now? I am writing a letter. Why are you writing that letter? I am writing that letter to a friend of mine to tell him about my next plan. මමගේ සහෝදරියුමා ලියමින් ඉන්නේ මගේ ඊළඟ සැලැස්ම ගැන කියන්න. ඒතර අර what why තමට පුළුවන් එහෙම අහන්න. Do you know about this person? ඔබ මේ පුද්ගලයා ගැන දන්නවද? කියනවා yes I do. How do you know? කොහොමද ඔබ දන්නේ? ඒතර කියනවා he is a neighbor of mine. ඔහු මගේ අසල්වැසියෙක්. දැන් කියනවා no I don't know කියලා. ඒතර අර එයා කියනවා අනිත් එක්කන අහනවා why don't you know about him? I don't know about him because he is not from my area. නෑ මං ඔහු ගැන දන්නේ නැහැ මොකද ඔහු අපේ පළාතේ ඉන්නේ. He is not from our area. He is not in our area. අපේ පළාතේ නෙවෙයි ඉන්නේ. මෙන්න මේ ප්‍රශ්නාර්ථය අංගවන වචනත් එක්ක අපිට කලින් පාඩම් එක ගොඩාක් දේ කියන්නම් පුළුවන්. අපි තවත් ටිකක් කියමු. මම කියනවා do they come here every weekend? ඔවුන් මෙහෙ එනවද හැම සතියන්තෙකම? No they don't. නෑ එන්නේ නෑ. When do they usually come here? ඔවුන් සාමාන්‍යයෙන් කවද්ද මෙහෙ එන්නේ? They come here on Poy day. ඔවුන් මෙහෙ එන්නේ පොය දවසේදී. Why do they come here? They generally come to meet me and my family members. ඔවුන් එන්නේ සාමාන්‍යයෙන් මං හම්බෙන්නයි මගේ පවුලේ අය සම්බන්ධ වෙන්නයි. දැන් මට පරණ වාක්‍ය are they your relations? Yes they are. ඔවුන් ඔබේ නෑදෑයද? ඔහු සම්බන්ධ නෑදෑයද ඔබලා? ඔව්. අපි ඔවුන් අපේ ඔහුගේ නෑදෑයෝ. තවත් එක්කට මම කියනවා when කියන වචනේ. මේ when කියන වචනේ අපිට භාවිතා කරන්න පුළුවන් අර්ථ දෙකකින්. මම කිව්වොතින් when do you go there කියලා when එක භාවිතා කරේ ප්‍රශ්නයක් ඔබ කවද්ද යන්නේ?
when do they come here? ඔවුන් කවද්ද නැත්තම් කොයි වෙලාවෙද මෙහෙ එන්නේ? මම භාවිතා කරනවා දැන් when කියන එකත් එක ප්‍රශ්නයක් නෙවෙයි. when they come here. ඔවුන් මෙහි පැමිණෙන විට when they go there. ඔවුන් මෙහි යන විට when කියන වචනෙත් එක්ක ප්‍රශ්නයක් නැතිව නැහැ අර්ථය හෝ තහවුරු කරන අර්ථයේ වාක්‍යයක් එකතු වුණාම විටදී කියන අදහස ගෙනත් දෙනවා කියන එක හොඳටම තියාගන්න. When I am at home I read books. මම ගෙදර ඉන්නකොට මම පොත් කියවනවා. When she is angry she doesn't talk to anybody. ඈ කේන්තියෙන් ඉන්නකොට ඉන්න විට ඈ කාටවත් කතා කරන්නේ. When they are not at home the front gate is closed. ඔවුන් ගෙදර නැති විට ඉස්සරහා ගේට්ටුව වහලා. මේ අගට දාන්නත් පුළුවන්. The front gate is closed when they are not at home. When I am not at home I keep my room closed. මම ගෙදර නැතිකොට මම මගේ කාමරේ වහලා තියෙනවා. Keep my room closed. තවත් අපිට පුළුවන් මේ විදිහට ගන්නට. අපිට පුළුවන් මේ when කියනවා වාගේම විටදි කියන අර්ථය, කවද්ද කියන අර්ථය ඒ දෙක හොඳට තේරුම් ගත යුතු දෙයක්. වෙනසක් වෙනකොට when කියන හුණු ගමන් කවද්ද කියලා හිතුනොත් ඒක ඇහෙන්න පුළුවන්. නැත්නම් විට කියන අර්ථයෙන් ඔළුවට එන්න පුළුවන්. ඒ නිසා මම සරලව ඒ දේ නැවත කියලා ඉන්නම්. මම කියනවා when does he usually meet her friends? ඔහු සාමාන්‍යයෙන් ඔහුගේ මිතුරන් හම්බෙන්නේ කවද්ද? Oh, he usually meets them every weekend. ඔහු සාමාන්‍යයෙන් ඔහු සෑම සතියන්තිකම හම්බ වෙනවා. Does he go to meet them when it is in the evening or when it is in the morning? ඔහු ඔවුන් හම්බෙන්න යන්නේ උදේ වෙන විටද හවස වෙන විටද? He never goes to meet them when it is morning. ඔහු කවදාවත් හම්බෙන්න යන්නේ නැහැ උදේ වෙනකොට. He goes to meet them when it is about 4 o'clock 5 o'clock in the evening. ඔහු සාමාන්‍යයෙන් ඔවුන් හම්බෙන්න යන්නේ හවස 4 හෝ 5 හෝ වෙනකොට. මෙන්න මේ ප්‍රශ්නයේ අඟවන වචන why, where, how, who කියන වචන අපිට ගන්නත් පුළුවන් කවුද කියලා. Who are they? ඔවුන් කවුද? They are my neighbors. ඔවුන් මගේ අසල්වැසියෝ. What are they? What are they කියලා අපි අහන්නේ ඔවුන් මොනවා කරන අයද? සම්පූර්ණ වාක්‍ය ඇහුවනම් what are they by trade? What are they by profession? By profession, by trade වෘත්තියෙන්. trade කියන වෘත්තියට trade union කියන වෘත්ති සමිතිය. profession trade කියන එකේ වෙළඳාම කියන තේරුමක් තියෙනවා. profession වෘත්තිය by profession වෘත්තියෙන් අපි එච්චර දිගට සම්බන්ධ කරන්නේ කතා කරනදී who are you? You answer with your name. ඔබ උත්තර දෙනවා ඔබේ නමින්. What are you? You answer, you say your job. Or sometimes you say that you are a school student. සමහරලාට ඔබ රැකියාව කියන සමහරට ඔබ පාස. What are you? I am a school student. What is he? He is a teacher. What is he? He is a teacher. What is she? She is a doctor. Oh, where does she work? She works in her neighboring hospital. වැඩ කරනවාගේ අසල්වැසි ආරෝග්‍ය ශාලාවේ. How does she go to her hospital every morning? She goes there in her car. යනවා ඇගේ කාර් එකකින්. නිකම්ම කාර් එකකින් නම් බයිකා. ඇගේ කාර් එක නිසා in her car. I go there by car. කෝකින් හරි කාර් එකකින් වෙන්න පුළුවන්. I go there in my car. මම යන්නේ මගේ තමන්ගේදී in කියලා දානවා. කාර් එකකින් කියන පොදු අර්ථයට by දානවා. බස් එකකින් by bus, by train, දුම්රියෙන්, by air ගුවනින් අපිට මේ භාවිතා කරන්න පුළුවන්. මම තව ඉදිරියේදී තව වාක්‍යවලදී හම්බ වෙනවා. මේ by, in, on, at මේවන් අපි කියන නිපාත පද කියලා prepositions කියලා. ඒවා එක පෙළට ඉගෙන ගන්නට ගියොත් ඉංග්‍රීසි එපා වෙයි. හමු වුණ තැනදී අල්ලා ගන්න.
පය වැදුණු තැනදී මුල කොතනද කියලා තේරුම් ගන්න මුල් හොය ගියොත් අපිට මුල් කපන්ට වෙනවා. අපි පරිස්සමෙන් යනවා. අපි පරිස්සමෙන් යනවා. ඇරෙන්න අපිට බාධක මකා ගන්න බෑ. අපි බාධක দমনය කර ගන්නවා, ජය ගන්න ඕනේ. එහෙමනම් නිපාත පද අපි ලද වෙලාවේදී අඳුරගෙන හිතේ තියා ගන්න. පොත්වල තියෙනවා මේ නිපාත කියලා ලයිස්තු පිටින් දීලා. වචනත් එක්ක විඩාපත් ඉස්කෝලේදී ඔය බලනකොට පොත්වල අපි මේක විඩාවකින් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. අපේ සමාජ ඉංග්‍රීසි එපා වෙලා තියෙන්නේ. මේක පෙන්ලා තියෙන්නේ මහා ලොකු අමාරු සංකීර්ණ මන් දන්නේ තව මොනවද කියලා කරදරයක් විදියට. දන්න අයත් සමහර වෙලාවට ඒකේ පෙන්වන්නේ මූණත් වෙනස් වෙනවා සිංහලෙන් කතා කරන ඉඳලා ඕ යස් කියලා මේක සරල මිනිහා. මේක ආභරණයක් වෙලා. ඒ මිනිස්සු එහෙම කරපෙයි අපි ඉංග්‍රීසියෙන් කතා කරත් සිංහලෙන් කතා කරත් කතාර නොකරන හිටියත් අපි අපේ සරලකම රැකගමු. එතකොට භාෂාව අපි කරා එයි. English is a friend of ours to show the world well and openly. Right? Thank you. Let us meet with the next lesson. I wish you all the best.